ආයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරම ශ්‍රද්ධා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජය කොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. නව විවහාර වසරට ආශිර්වාද කරමින් ශ්‍රද්ධා මාධ්‍යජාලය සංවිධානය කරන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය අද පොළොන්නරුවේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් කොවිඩ් ආසාදිත රැඳවියන් 5 දෙනෙකු පලා යයි. පලාගිය එක් අයෙකු හලාවතදී සොයා ගනී. ධාවනයෙන් නිවත් කළ ලංගම බස් රථ 273ක් අලුත් තැලියා කර නැවත ධාවනයට එක් කරයි. සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කරන ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්. යෙමනයේ ගුවන්තොටුපළක පිපිරිම් මාලාවක්. උදාවන නව විවාහාර වර්ෂයේදී ශ්‍රද්ධා ධර්මදාන සමාජික සැමට සහ ලක්වාසී සහ ලෝවාසී සදැහැති සියලු දෙනා වෙත ආශිර්වාද කරමින් පවත්වනු ලබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය අද රාත්‍රී 9 සිට පසුදා 5 වනතුරු කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනාසභාවේදී පැවැත්වෙනවා. එකී සදහම් විකාශයේ ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියත් ඔස්සේ සදැහැති ඔබ වෙනුවෙන් සජීවීව විකාශය වනවා. ගෙවී යන වසරෙන් නැවුම් විවහාර වසරකට පියමන් කරනා මොහොතක පින්බර නව වසරකට ආශිර්පතමින් කලන මිතුරෙකු ලෙසින් ලොවුතුරු සම්මා සම්බුදුරජුන්ගේ සදහම් සංදේශය සැමට මෙත් සිතින් ලබාදීමට උපකාර කරන්නා වූ ශ්‍රද්ධා ධර්මදාන සමාජික සැදැහැවතුන්ටත් ලක්වැසි ලෝවැසි සැදැහැති සියලු දෙනා වෙතත් සියලු ආරක්ෂා රැකවරණ ප්‍රාර්ථනා කරමින් පවත්වනු ලබන විවහාරික වර්ෂ අවසාන මුනි සිරිපා වන්දනාව විශේෂ සද්ධර්ම දේශනය සහ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය අද සවස 5 සිට කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනාසපු පින්බිමේදී පැවැත්වෙනවා. ඒ අනුව මෙම ආශිර්වාදාත්මක පින්කම් ආරම්භ කරමින් අද සවස 5 සිට සිරි ගෞතම සිරිපා මහ විහාරයේ අසිරිමත් මුනි සිරිපා වන්දනාව පවත්වන්නට යෙදුණා. රාත්‍රී 7 සිට රාත්‍රී 9 දක්වා පින්වත් වැලිමඩ සදාසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් විශේෂ සදහම් දේශනය සිදු කරනු ලබනවා. එමෙන්ම රාත්‍රී 9 සිට පසුදා 5 වනතුරු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය සිදු කරනවා ඇති. පිනෙන් පිරී ගිය ගුණෙන් වැඩුණු නව වසරකට පිවිසෙන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාද ලැබදෙන මේ උතුම් පින්කම රටෙහි පවතින වසංගත රෝග තත්ත්වය හේතුවෙන් සැදැහැති පිරිසගේ සහභාගිත්වයෙන් තොරව සිදු කරන අතර ඔබටත් නිවසේ සිටම ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ ගෙනෙන සජීවී විකාශය සමගින් සම්බන්ධ වීමට හැකියාව පවතිනවා. ගත වූ දිනයේදී මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 646 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 42702ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ දක්වා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 38979ක් වාර්තා වී ඇති බවයි. ඒ දිනේදී හඳුනාගත් ආසාදිතයින් 646 දෙනෙකු අතුරින් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 190ක් ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ පූගොඩ ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 47ක්. එසේම නිට්ටඹුවෙන් 21ක්, බියගමින් 15ක්, කහටෝවිට ප්‍රදේශයෙන් 14ක් වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. එසේම පසුගිය දින කිහිපය පුරා වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 133ක් වන අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 89ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50ක් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් අතරට සීතාවක ඇඟලුම් ආයතනයේ සේවකින් 83 දෙනෙකු ඇතුළත්. ඊට අමතරව අම්පාර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 42 දෙනෙකු වාර්තා වනවා. තවද රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27ක්, යාපනයෙන් ආසාදිතයින් 21ක්, කෑගල්ලෙන් ආසාදිතයින් 19ක්, කුරුණෑගලින් ආසාදිතයින් 18ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10ක් ලෙසයි වාර්තා වී ඇත්තේ. එසේම සෙසු දිස්ත්‍රික්ක 10කින් වාර්තා වන ආසාදිතයින් ගණන 38ක්. මේ අතර පසුගියදා මෙරටට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකින් 6 දෙනෙකු මෙවන විට කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ ඊයේ දිනේ හඳුනාගත් කොවිඩ් ආසාදිත යුක්‍රේන සංචාරකින් 30 දෙනාත් සමගයි.
COVID-19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙල යටතේ දෙසැම්බර් මාස 28 වන දින යුක්‍රේන ජාතිකයින් 185 දෙනෙක් දිවයිනට පැමිණි අතර ඉන්පසු දෙවැනි කණ්ඩායම ලෙස දෙසැම්බර් මාස 29 වන දින යුක්‍රේන ජාතිකයින් 204 දෙනෙක් මත්තල ජාත්‍යන්තර ගොන්තොටුපළින් මෙරටට පැමිණියා. මේ අතර බස්නාහිර පළාතෙන් පුද්ගලයන් පිටව යාමේදී සිදු කෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ දිනේදී 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටවන්නන් සඳහා මේ දක්වා සිදු කරනු ලැබූ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ මගින් 90 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. එසේම ඊයේ දිනේද තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වුණා. පසුගිය 29 වනදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගිය පුද්ගලයෙකුද ඊයේ කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණා. එම පුද්ගලයා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. එසේම අනිත් කොවිඩ් ආසාදිත මරණ තුනම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව වාර්තා වන අතර එලෙස මියගොස් ඇත්තේ මඩකලපු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 72ක පිරිමි පුද්ගලයෙක්. එසේම කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක කාන්තාවක් සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 50ක පිරිමි පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂර පැත්ව ඇත්තේ. එයනුව මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 199ක් ලෙසයි. මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සමාජිකින් පිරිසක් COVID-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවක් මගින් මේ පිරිස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. එම පිරිස අතර සීමාවාසික වෛද්‍යවරයෙකුද, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුද, උපස්ථායකින් දෙදෙනෙකුද වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මීට අමතරව 24 වන වාට්ටුවේ රෝගීන් 9 දෙනෙකුද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි එම රෝහලේ බලධාරියෙකු සඳහන් කළේ. මේ අතර පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රඳවා සිටි කොරෝනා ආසාදිත බන්ධනාකාර රැඳවියන් 5 දෙනෙකු පලා ගොස් තිබෙනවා. අද අලුයම ඔවුන් පලා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. පලාගේ රැඳවියන් සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර එම රැඳවියන් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කර සිටිනවා. ඒ අනුව අදාළ රැඳවියන්ගේ පෞද්ගලික තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමට පොලිසිය කටයුතු කරනු ලැබුවා. එලෙස පැනගොස් ඇති කොවිඩ් ආසාදිත රැඳවියන් වන්නේ 31 හැවිරිදි දමුල්ලගේ බුද්ධික විමලරත්න, 27 හැවිරිදි මද්දුම මරාලලාගේ කවිඳු මදුෂාන්, 26 හැවිරිදි විජේසූරිය ආරච්චිගේ හරිත කැලුම් අප්පුහාමි, ඉමියා මුදියන්සේලාගේ නිමල් වසන්ත සහ 36 හැවිරිදි සුමිත් පුෂ්පකුමාර යන අයයි. ඒ අනුව අදාළ රැඳවියන් සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් දැනුම් දීම සඳහා දුරකථන අංකද ලබා දී තිබෙනවා. ඒ අනුව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට 071 859 1233 අංකය මගින් හෝ හදිසි ඇමතුම් අංක 119 අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. නැතහොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි පොලිසිය ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙන්නේ. මේ අතර පලාගේ රැඳවියන්ගෙන් එක් පුද්ගලයෙකු අද හලාවත ප්‍රදේශයේදී සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. මේ 5 දෙනාගෙන් එක් පුද්ගලයෙක් අද දින සවස 3ට පමණ මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ තැනැත්තා වයස අවුරුදු 27ක් වූ කවිඳු මදුෂාන් නැමැති අයෙක්. එමෙන්ම මෙම අත්අඩංගුවටගත් තැනැත්තා රඳවා තබා ගැනීමට අනුබල දීමක් සිදු කර තිබේද, ඔහු සැඟවීමට යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන්න පිළිබඳව මාදම්පේ පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙහිදී පැන ගිය 5 දෙනාගෙන් තවත් 4 දෙනෙකු මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් හෝ සොයා ගැනීමක් සිදු වී නැහැ. ඒ පිළිබඳව අඛණ්ඩ පරීක්ෂණ පවත්වනු ලබනවා. මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 42702ක් වන අතර ඉන් ආසාදිතයින් 35359 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 7074ක් ලෙසයි දැක්වෙන්නේ. එසේම වෛරසය ආසාදිතයයි සක සහිතව රෝහල් අධීක්ෂණ යටතේ පසුවන පුද්ගලයන් ගණන 545ක්. මේ අතර අද දිනේද තවත් කොවිඩ් වෛරස් ආසාදිත පුද්ගලයන් 421 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් වෛරස් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 43123ක් ලෙසයි. ජනතාවගේ කැපවීම හා අධිෂ්ඨානය තිබේ නම් 2021 වසර අප කොවිඩ් පාලනය කළ වසර බවට පත් කරගත හැකි බව වසංගත රෝග විද්‍යාලයකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අපේ රට තුළ කොවිඩ්-19 රෝගය ජනවාරි 27 වෙනිදා පටන් ගත්තට පස්සේ රට තුළ සිදු කරපු විශාල මෙහෙයුම නිසා අපිට පුළුවන් වුණා එය ඊට මාස කිහිපයක් ඇතුළත ඊටමත්ම මැනවින් පාලනය කරන්න. මේ වෛරසයේ ආසාදනයේ තියෙන විශේෂත්වයේ හේතුවෙන්ම යම්කිසි අවස්ථාවක කොහෙන් හෝ මගහැරීමකින් රෝගියෙක් ආසාදිතයෙක් අපිට මගහැරුණොත් නැවතත් එතනින් විශාල ප්‍රචාරණයක් සිදු වෙන්න පුළුවන් කියන යථාර්ථය පැහැදිලි කර ගනිමින් ඔක්තෝබර් මාසයේදී නැවතත් අපිට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මන්ත ශාලාවක් ආශ්‍රිතව මේ රෝගීන් විශාල පොකුරක් අපිට දකින්න ලැබුණා.
ඒ වගේම එතනින් ඔබට විහිදිලා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ හරහා මුළු ලංකාව පුරාම පැතිරුණා. අපිට COVID-19 රෝගයත් සමග තමයි 2021 ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ. නමුත් ජනතාවගේ අදිෂ්ඨානය සහ කැපවීම තියෙනවා නම් අපිට පුළුවන් වෙනවා මේ COVID-19 රෝගය ඉතාමත්ම ඉක්මනින් පාලනය කරලා සාමාන්‍ය ජන ජීවිතයකින් මේ රට නැවතත් යථා තත්ත්වයට පත් කරන්න. ඒ සඳහා ජනතාවට අවශ්‍ය ධෛර්යය, ශක්තිය සහ උවමනාව උනන්දුව ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමින් 2021 වර්ෂය COVID-19 රෝගය පාලනය කරපු වර්ෂයක් බවට ශ්‍රී ලංකාව පත්වේවයි කියලා ප්‍රාර්ථනා කිරීම මම මේ අවස්ථාවේදී සිදු කරනවා. අබලන් වීම නිසා දහවරින් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත් වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මෝතර පිටියේදී. දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙම බස් රථ යොදා ගැනීමට අපේක්ෂිත බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ප්‍රවාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසක් අනුව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ උපදේශකත්වයෙනුයි වැඩසටහන ක්‍රියාවට නැංගුණේ. දිවයින පුරා ඇති ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 273ක් මෙලෙස අලුත් වැඩියා කර තිබෙනවා. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 115ක් බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ශ්‍රී ලංකා පොදු ප්‍රවාහන සේවක සමිතියේ පූර්ණ සහාය ඇතිව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ හා ලක්දිව ඉංජිනේරු සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමුරුකාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. කාසිය පැති 7ක් සහිත හැඩයකින් යුතුව ඇලුමිනියම් සහ ලෝකඩ වලින් නිර්මාණය කර තිබෙනවා. කාසි 3000ක සීමිත නිකුතුවක් වන මෙය සංචාරණය සඳහා භාවිත නොකරන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ගෙවී ගිය වසර පුරා විවිධ සටහන් ජීවිත පරිච්ඡේද තුල සටහන් වුණා. නව විවාහරික වසරට හැමදෙනාම ගමන් කරන්නේ එකී තවත් පරිච්ඡේදයක් ආරම්භ කරන්නයි. අලුත් වසරට අපට ලබා දිය හැකි හොඳම සැබදියව ගැනයි මේ සොයා බැලීම. සමහර වෙලාවට කාලය ඉක්මනට ගෙවිලා යනවා කිව්වට සමහර වෙලාවට කාලය ගෙවිලා ගියේ බොහොම හිමීට. ඒ මොන දේ වුණත් කාලයත් එක්ක කිට්ටු වෙලා ජීවිතේ කොහොම හරි ජය ගන්න අපි බොහෝ දේවල් කරන්නට ඇති. ජීවිතේ සමහරතෙන් පසු කරද්දී සතුට දුක මේ හැමතේම ජීවිතේ ලං වුණා. දෑසින් වැටෙන කඳුළු කැට මුතුහවුරක් ලෙසින් දෝතට අරගෙන hina වෙන්න සිද්ධ වුණු වෙලාවල් අපි හැමෝටම තිබුණා. මේ හැමදේම අතරේ අපි ජීවිතේ එක පරිච්ඡේද පහු කළා. සෑම මනුෂයෙක්ම මරණය රස විඳින බව තේරුම් ගිය අවස්ථා මතුවෙද්දී සමහරුන් පමණක් ජීවිතයේ සැබෑ අරුත කියා දෙන බව වැටහුණා. අන් අය වෙනුවෙන් සිනාසුණු මිනිසුන් වගේම තවත් කෙනෙක් වෙනුවෙන් කඳුළු වැගුරු මිනිසුන්ද අප අතර හිටියා. ඒ අතර සිනාව සංගවගත්ත මිනිස්සුත් අපට මුණ ගැහුණා. පරාර්ථයටම කැපවුණු මිනිස්සු අතරේ තමන්ගේ දේ කරගන්න කොහොම හරි උත්සාහ කරපු අය, කෙටි ජීවිත කාලය තුල යුද්ධ ඝට්ටන නිර්මාණය කරපු අය, මේ හැම කෙනෙක් අතරෙම ජීවිත ඝට්ටනය ගෙන යන්නට අපට සිදු වුණා. හොඳම මිතුරන් ආගන්තුකයන් බවට පත් කරගනිමින් ආගන්තුකයන් හොඳම මිතුරන් බවට පත් කරගත් මිනිස්සුද ඒ අතර සිටියා. ජීවිතය දුම්රියක යන ගමනක් වගේ අපිට ඕන තැනක දුම්රිය නතර කරන්න බැරි වුණා. අපිට ගමනාන්තයටම යන්න සිද්ධ වෙනවා. මහා දුම්වලලු මැද, මහා ഘോഷාවන් මැද හරියටම රේල් පේලි අතරේ ජීවිතය සමබරව කරගන්න අපිට සිද්ධ වෙනවා. හැබැයි එක නවාතැනක් අපිට තියෙනවා. එතනින් බැහැලා යන්න අපි හැමෝටම සිද්ධ වෙනවා. ජීවිතේ මහා දුර ගමනක් නම් මරණය එහි එක් නවාතැන් පොලක් පමණයි. ජීවිතේත් මිනිසත්කමේත් අරුත සසඳන මිනිසුන්ගේ නොමිනිස්කම් ඕනෑ තරම් ගෙවිගිය කාලෙදී ඔබට මුණ ගැහෙන්නට ඇති. hina වුණත් hina වෙන්න බැරි තරමට විවිධ ආකල්ප පුරවගන්න අයත් ගෙවිගිය කාලෙදී නිතරම මුණ ගැහුණා. පොල්ලතු ඇද වැටෙන විට ගොක්කතු සිනාසෙන විදිහට බොහෝ දෙනෙක් සමච්චලට hina වෙන්නේ නැති. ඒත් දවසක ගොක්කත්තක් පොල්ලත්තක් බවට පත් වෙන බව එයාට අමතක වෙන්නත් ඇති.
අවසන ජීවිතය යනු කෙටි ගමන් මගක නොකියූ අවසානයක් ඇති ජීවිත කෘතියක් බව වටහාගත යුතු ඇත. එවිට මිනිසත්කම් නිරායාසයෙන්ම උත්පාදනය වනු ඇත. නව ව්‍යවහාරික වසරට ලබාදිය හැකි හොඳම සබතියාව ඔබේ සිනහවයි. එකී සිනාවන් මතින් ලෙංගතුකම් උද්දීපනයවද්දී ලෝකය සොඳුරු තැනක් බවට පත්වනු ඇති. අවධානය විදේශ පුවත් වෙත. යෙමෙන නව රජයේ අමාත්‍ය මණ්ඩලය සෞදි අරාබියේ සිට පැමිණීමේදී යෙමෙනේ ඒඩන් නුවර ගුවන් තොටුපළට සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එය අනුව යෙමනේ ඒඩන් ගුවන් තොටුපළේ සිදු වූ විශාල පිපිරීම හේතුවෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 50කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ යෙමනේ නව රජයේ ඉහළ තනතුරු දරන පිරිසක් රැගත් ගුවන් යානයක් සෞදි අරාබියේ සිට පැමිණ සුළු වේලාවකින් පසු මෙම පිපිරීම සිදු වී ඇති අතර එහිදී දකුණු දිග ඒඩන් ගුවන් තොටුපළට මිසයිල් ප්‍රහාරයක්ද එල්ල වී ඇති බවයි. එහිදී එම ගුවන් යානයෙන් පැමිණි සහන සේවකින් පිරිසක් නියෝජ්‍ය ඇමතිවරුන් සහ නිලධාරීන් එම පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස අතර වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම නව කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමට ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පිරිස ඝන කළු දුමාර මැදයේ සීසීකට විසිර ගිය ආකාරය විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබෙනවා. මෙම පිපිරීම සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කරන ලද තොරතුරක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් බහරගෙන නොමැති බවයි යෙමන බලධාරීන් පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් යෙමන අග්‍රාමාත්‍ය මේන් අබ්දුල් මලික් සයිඩ් ප්‍රකාශ කළේ මෙය බියගුළු සහ දේශද්‍රෝහී ත්‍රස්ත ප්‍රහාරයක් බවයි. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ජනවාරි මාස පළමු වනදා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ආරම්භ කර ඇත්තේ 1958 වසරේ ජනවාරි මාස පළවන දිනයි. එහි සමාරම්භක චාරිකාව එවක අග්‍රාමාත්‍යවරයා වූ SWRD බණ්ඩාරනායක මහතා සහ එවක ප්‍රවාහන අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මහතා විසින් ජර්මනියෙන් ආනයනය කරන ලද මෙරුන් සුඛෝපභෝගී බස් රථයකුයි සිදු කර ඇත්තේ. නිදහස් සරණය සහ අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමියෙකු මෙන්ම විශිෂ්ට ජාතික ආගමික හා සමාජීය සේවයක් ඉටු කළ ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ FR සේනානායක මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ 1926 වසරේ ජනවාරි මාස පළමු වන දිනයි. සුඩානයේ ජාතික නිදහස් දිනය ජනවාරි මාස පළමු වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.